අපොස උසස් පෙළ විභාගයේ 13 වන ශ්‍රේණියේ දත්ත සංවිධානය හා වගුගත් කිරීම තේමාව යටතේ සාකච්ඡාවක් අද මෙම පාඩම තුළින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. අපි බලමු මෙම පාඩමට දාලව නිපුණතාව ලෙස සැලකෙන්නේ දත්ත හා තොරතුරු විශ්ලේෂණය කිරීම අර්ථ නිරූපණය හා ඉදිරිපත් කිරීම සඳහා සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම හා ප්‍රස්තාරික ක්‍රම භාවිතා කිරීම පිළිබඳව සිසුන් තුළ නිපුණතාවයන් වර්ධනය කිරීම. එසේම එම නිපුණතාවය කරා ළඟා කිරීම සඳහා අපේක්ෂා කරන නිපුණතා මට්ටම් කිහිපයක් අපේක්ෂා කරනවා මේ පාඩම තුළින් ඉටු කර ගැනීමට. සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම මගින් දත්ත විශ්ලේෂණය හා විවරණය කිරීම. ඒ වගේම ඉගෙනුම් ඵල ලෙස මෙම පාඩම තුළින් අපේක්ෂා කරන්නේ දරුවන් තුළ මෙම පාඩම අවසානයේ දත්ත යොදා ගනිමින් දත්ත සංවිධානය හා වගුගත කිරීමේ කුසලතාවයන් වර්ධනය කිරීම. එසේම දත්ත ඇසුරින් සංඛ්‍යා ව්‍යාප්තියක් ගොඩනැගීම පිළිබඳ කුසලතාවය වර්ධනය කිරීමත්, සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම ඇසුරින් දත්ත විශ්ලේෂණය හා විවරණය කිරීමේ කුසලතාවයන් වර්ධනය කිරීමත් මෙම පාඩම වලින් අපේක්ෂා කරනවා. අපි මීට ඉහත පාඩම තුළදී දත්ත පිළිබඳව අපි සාකච්ඡා කරා. විවිධ දත්ත වර්ග, දත්ත පිළිබඳ තොරතුරු පිළිබඳව, ඒවා වර්ග කිරීම, වගුගත කිරීම සම්බන්ධව දත්ත සම්පාදනය කරන මූලාශ්‍ර පිළිබඳව අපි සාකච්ඡා කරා. අද එම දත්ත ඇසුරු කරගෙන කොහොමද මේ දත්ත සංවිධානය කරන්නේ කියන ආකාරය පිළිබඳවයි මෙහිදී අපි දිගින් දිගටම සාකච්ඡා කරන්න අපේක්ෂා කරන්නේ. විශේෂයෙන් අපි දත්ත සංවිධානයේදී පළමුවෙන්ම අපිට වැදගත් වෙනවා මේ දත්ත අපි විවිධ ක්‍රම වලින් රැස් කරගන්න ලද දත්ත අපිට කිසියම් ආකාරයකට මේ දත්ත සකස් කරගන්න අවශ්‍ය වෙනවා. අපි ප්‍රධාන වශයෙන් අපි ලබාගත් දත්ත අපි දත්ත වැලක් විදියට තමයි අපි සලකන්නේ. විවිධ මූලාශ්‍ර වලින් විවිධ ක්‍රම මගින් ලබාගත් දත්ත අපි දත්ත වැලක් විදියට අපි යොදා ගැනීම කරනවා. පළමුවෙන්ම අපි කිසියම් ආකාරයකට දත්තයක් ගත්තාම අපිට ඒ තුලින් කිසිම අදහසක් තනියෙන් දෙන්න බෑ. හුදකලාව අපිට දත්තයක් පිළිබඳව යම්කිසි අදහසක්, විස්තරයක්, කිසිම ප්‍රතිඵලයක් අපිට ඒ හා සම්බන්ධව කියන්න බෑ. නිශ්චිත අදහසක් ඒ තුලින් අපිට මතු කිරීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි දත්ත සමූහයක් එක්වර අවබෝධ කර ගැනීමත් අපිට දුෂ්කරයි. අපි දත්ත වැලක් තුල තියෙන දත්ත දුටුස් පමණින් අපිට මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න බෑ. මොකද හේතුව දත්ත වල ස්වરૂපය පිළිබඳව මොන වගේ ස්වરૂපයක්ද පවතින්නේ කියන ආකාරයන් පිළිබඳව අපිට පැහැදිලි අදහසක් ගන්න බෑ. අපි උදාහරණයක් බලමුකෝ. පහත දැක්වෙන්නේ සිසුන් 13 දෙනෙකුගේ පැවරුමකට ලබාගත් ලකුණු වල දත්ත වැලක් තමයි මම ඔබට පළමුවෙන්ම නිරූපණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු මේ දත්ත වැල කොහොමද මේ සිසුන් ලකුණු ලබාගෙන තියෙන ආකාරය පිළිබඳව. අපි බලමුකෝ මේ සිසුන් ලබාගෙන තියෙන පළමු ශිෂ්‍යයා ලකුණු 35යි, දෙවනියා ලකුණු 20යි, දෙවනියා ලකුණු 30යි, ඊළඟ සිසුවා ලකුණු 45යි, 27යි, 32යි, 35යි, 66යි, 76යි, 87යි, 65යි, 44යි, 51යි. මේ ආදී වශයෙන් මෙම ශිෂ්‍යයින් මේ දෙන ලද පැවරුමකට ලකුණු සමූහයක් ලබාගෙන තිබෙනවා. හැබැයි අපිට මේ ගැන යමක් කියන්න බෑ. මේ තියෙන ලකුණු ප්‍රමාණයක් ලකුණක් විතරයි මෙතන සඳහන් වෙන්නේ. අපිට මේ තුලින් නිවැරදි අදහසක් ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒතකොට අපිට මේ දත්ත ටික, මෙව තොරතුරු ටික කිසියම් ආකාරයකට අනුපිළිවෙලකට සකස් කරන්න තමයි, සකස් කිරීම තුලින් තමයි අපිට දත්ත පිළිබඳ යම්කිසි අදහසක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින්නේ.
එතකොට අපි දන්නෝ අපි කුඩා කාලේ ඉඳලා ඉගෙන ගත්තා මේ දත්ත කිසියම් අනුපිළිවෙලකට සකස් කිරීමේ ක්‍රම පිළිබඳව අපි විවිධ ශ්‍රේණිවලදී ඉගෙනගෙන තියෙනවා. අපිට ඒ ඉගෙනගත්ත අත්දැකීම දැනුම මේ සඳහා උපයෝගී කර ගැනීමේ හැකියාව පවතිනවා. එතකොට දත්තයක් සංවිධානය කරන්නේ කොහොමද කියලා සරලම ක්‍රමයක් විදිහට අපි ඉගෙන ගත්ත මේ ආරෝහණ සහ අවරෝහණ ක්‍රමයට දත්ත කොහොමද සකස් කරන්නේ? අපි යම් කිසි ලබාගත් දත්තයක් කොහොමද ආරෝහණ ක්‍රමයට හෝ අවරෝහණ ක්‍රමයට සකස් කරන්නේ? එතකොට අර මුලදී දැක්ක දත්තය තොරතුර කිසියම් පිළිවෙලකට අනුපිළිවෙලකට සකස් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා පළමුවෙන්ම මෙම ක්‍රම දෙක අනුගමනය කිරීම මගින්. එතකොට අපි බලමු එම දත්ත වැල මෙන්න මේ ආකාරයෙන් අපිට ආරෝහණ ක්‍රමයට සකස් කිරීමේ හැකියාව පවතිනවා 20 27 30 32 35 44 45 51 55 65 66 76 87 ආදී වශයෙන් අපි ආරෝහණ ක්‍රමයට ක්‍රමානුකූල වැඩි වෙන ක්‍රමයට සකස් කරාම දැන් අපිට කිසියම් ආකාරයක අදහසක් සරල අදහසක් මෙම දත්ත වැල මගින් අපිට ලබා ගැනීමේ හැකියාව පවතිනවා මේ පළවෙනි සරල ක්‍රමය මගින්. ඉන් අනතුරු අපි බලමු මෙම දත්ත වැලම අවරෝහණ ක්‍රමයට සකස් කරාම පිළියෙල කරාම කොහොමද ඒ දත්ත වැල සකස් වෙන්නේ? ඒකට එහිදී වැඩිම අගයේ සිට පහළම අගය දක්වා අපි බලමු වැඩිම අගය මෙම දත්ත වැලෙහි 87 ඉන් අනතුරු 76 66 65 55 51 45 44 35 32 30 27 20 ආදී වශයෙන් අවරෝහණ ක්‍රමයට පිළියෙල කරාම මෙහිදීත් අපිට කිසියම් අදහසක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා ලකුණු පිළිවෙලට අඩු වෙන පිළිවෙලට කොහොමද සකස් වෙලා තියෙන්නේ. ඒතර සමස්තයක් විදියට මේ අර මුලදී දැක්ක දත්තයට වඩා මෙම ආරෝහණ අවරෝහණ ක්‍රමය මගින් ඒ තිසුන් පැවරුම් සඳහා ලබාගත් ලකුණු වල කිසියම් අදහසක් ලබා ගැනීමේ හැකියාව අපිට පවතිනවා. දැන් අපි බලමු මේ සරල ක්‍රමය මගින් මෙම ලකුණු පිළිබඳව අපිට ලබාගත හැකි අදහස කෙබඳුද කියලා. ඒතර අපිට පේන මෙම දත්ත වැලෙහි සමස්ත ආරෝහණ ක්‍රමයට පිළියෙල කරන ලද දත්ත වැල සහ අවරෝහණ ක්‍රමයට පිළියෙල කරන ලද දත්ත වැල තුලින් අපිට කිසියම් ආකාරයක තොරතුරක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එතකොට මෙහි ආරෝහණ ක්‍රමයට පිළියෙල කරන ලද දත්ත වැලෙහි පළවෙනි අඩුම ලකුණ සංඛ්‍යාව 20 විදියට සැලකෙනවා. වැඩිම ලකුණ 87 දක්වා සැලකෙනවා. එතකොට ඒ අනුව අපිට ආරෝහණ ක්‍රමයේ යටතේ අඩුම ලකුණ 20ද වැඩිම ලකුණ 87 වශයෙන් හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. ඉන් අනතුරුව අවරෝහණ ක්‍රමයට පිළියෙල කරන ලද දත්ත වැල තුලින් අපිට අදහසක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. වැඩිම ලකුණ 87 අඩුම ලකුණ 20. ତර මේ අනුව මෙම දත්ත වැලෙහි පැවරුමෙහි ලකුණු පිළිබඳව සරල අදහසක් එය බලන ඕන වෙලෙකුට තේරුම් ගැනීමේ හැකියාව පවතිනවා. මේ අඩුම ලකුණ 20යි වැඩිම ලකුණ 87යි. මේ අයුරින් කිසියම් දත්තයක් කිසියම් අනුපිළිවෙලකට පිළියෙල කිරීම මගින් ඒ දත්ත පිළිබඳව ඒ තොරතුර පිළිබඳව තොරතුරක් නිර්මාණය වෙනවා. අන්න ඒ තොරතුර සකස් කර ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. කිසියම් දත්ත වැලක් ආරෝහණ ක්‍රමයට හෝ අවරෝහණ ක්‍රමයට පිළියෙල කර ගැනීම මගින් එම දත්තය පිළිබඳව කිසියම් පැහැදිලි අදහසක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
එතකොට අපි බලමු තවත් එක් ක්‍රමයක් තමයි මේ සංඛ්‍යාත ව්‍යාප්තියක් පිළියෙල කර ගැනීම මගින් කිසියම් දත්තයක් පිළිවෙලකට සංවිධානය කිරීමේ හැකියාව පවතිනවා. දැන් කිසියම් දත්ත වැලක් ගත්තාම ඒ දත්ත වැලෙහි නිරීක්ෂණ සංඛ්‍යාව වැඩි වුණොතින් අපිට මෙවැනි දත්ත ආරෝහණ හෝ අවරෝහණ ක්‍රමයට පිළියෙල කිරීම ඉතාම දුෂ්කරයි. මොකද හේතුව දත්ත සංඛ්‍යාව වැඩි වෙන්න අපිට අපහසුතාවයකට ලක් වෙනවා කොහොමද මෙම සංඛ්‍යා පිළියෙල කරන ආකාරය පිළිබඳව. සංඛ්‍යාවේ වැල දිග වැඩි වෙන්න සංඛ්‍යාව පිළිබඳව අදහසක් ලබා ගැනීම ඉතාම අපහසු වෙනවා. ඒකට එහෙමනම් අපිට අවශ්‍ය වෙනවා එවැනි වැඩිපුර දත්ත තියෙන දත්ත වැලක කොහොමද අපි පහසුවෙන් ඒවා සංවිධානය කරන ආකාරය පිළිබඳව යම් අදහසක් ලබා ගන්න. ඒ සඳහා තමයි අපි මේ සංඛ්‍යාත ව්‍යාප්තියක් පිළියෙල කරන්නේ. එතකොට මේ දත්ත පැතිරීම වැඩි වුණාම අපිට හරි අමාරුයි පැහැදිලි අදහසක් ගන්න. ඒ නිසා අපිට ඒවා සාරාංශ කරලා සමීප කරලා කිසියම් රටාවකට මේ සීමාවන් හඳුනා ගන්න පුළුවන් නම් අපිට පහසුවෙන් යම් අදහසක් ගැනීමේ හැකියාව ලැබෙනවා. එසේම දත්ත ව්‍යාප්තියට යෝග්‍ය පන්ති සීමා හඳුනා ගන්න ඕන. එම නිරීක්ෂණ ඒකකයන් එම පන්ති සීමාවට ගොනු කිරීම මගින් අපිට මේ දේ කිරීමේ හැකියාව පවතිනවා. එසේම පන්ති ප්‍රාන්තරය මගින් දත්ත සාරාංශ කොට දැක්වීම සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා අපිට සරලව පැහැදිලි කිරීමේ හැකියාව ලැබෙනවා. ඒත් අපි දන්නවා මොකද්ද සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා කියන්නේ? පන්ති පාන්තර මගින් දත්ත සාරාංශ කොට දක්වන සංඛ්‍යාත ව්‍යාප්තිය තමයි සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා අපි සරලව පැහැදිලි කරන්නේ සංඛ්‍යාන විද්‍යාව තුලදී. ඒත් අපි බලමු කොහොමද මෙම සංඛ්‍යාත ව්‍යාප්තියක් පිළියෙල කරගන්නේ. දැන් අපි සතු වෙච්ච දත්ත වැලක් තිබුණා. ඒ දත්ත වැල අපි කිසියම් වගුවක් තුල අපි නැත්නම් සංඛ්‍යාත ව්‍යාප්තියක් තුල අපි සකස් කරනකොට අපි පළමුවෙන්ම ඒ අදාළ අපේ විචල්්‍ය නැත්නම් නිරීක්ෂණ සංඛ්‍යාව අපේ පළමු වගුව තුල අපි අන්තර්ගත කරනවා. එතකොට ඒ අනුව අපිට අපේ සංඛ්‍යා දත්ත වැලෙහි තිබුණා 42 45 46 47 48 49 50 51 52 53 54 56 58 59 60 යනාදී වශයෙන් විචල්්‍ය විහිදීමක් අපිට හඳුනා ගැනීමේ හැකියාව පැවතුණා. එතකොට අපිට අර පෙර දක්වන ලද ආරෝහණ අවරෝහණ ක්‍රමයට වඩා අපිට පහසුවෙන් මෙවැනි වගුවක් තුලින් අපිට එය කැටිකට දැක්වීමේ හැකියාව ලැබෙනවා, සාරාංශ කර දැක්වීමේ හැකියාව ලැබෙනවා. එතකොට ඒ අනුව එම සංඛ්‍යා ව්‍යාප්තිය තුලදී අපිට සංඛ්‍යාතය හොයා ගන්න ඕන කොපමණ සංඛ්‍යාවක් පැවතුනාද කියන කාරණේ. අපි උදාහරණයක් ගත්තොත් මේ 42 කියන ලකුණ පැවතුනේ එක් ශිෂ්‍යයෙකුට පමණයි. 45 ලකුණ එක ශිෂ්‍යයෙකුට පැවතුණා. 46 ලකුණ එක ශිෂ්‍යයෙකුට, 47 වෙනි ලකුණ ශිෂ්‍යයෝ දෙදෙනෙකුට පැවතුණා. 48 වෙනි ලකුණ ශිෂ්‍යයෝ දෙදෙනෙකුට, 49 වෙනි ලකුණ ශිෂ්‍යයෝ තුන්දෙනෙකුට, 50 වෙනි ලකුණ ශිෂ්‍යයන් 5 දෙනෙකුට, 51 වෙනි ලකුණ 3 දෙනෙකුට ආදී වශයෙන් මෙම ශිෂ්‍යයන් 30 දෙනාගේ ලකුණු අපිට මෙවැනි සාරාංශ කළා අසමූහිත ව්‍යාප්තියක් තුලින් අපිට මෙම සංඛ්‍යා ලේඛනයේ තොරතුරු මෙවැනි සරල වගුවකට පෙන්වුම් කිරීමට නිරූපණය කිරීමට හැකියාව ලැබෙනවා. එතකොට අසමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක් මගින් මෙවැනි සරල ආකාරයෙන් දත්ත කිසියම් ආකාරයකට සාරාංශ කළා යම් අදහසක් ගැනීමේ හැකියාව මේ තුලින් අවබෝධ කර ගැනීමේ හැකියාව පවතිනවා. දැන් අර පෙර අපි සාකච්ඡා කරන ලද ආරෝහණ අවරෝහණ ක්‍රමයට වඩා මෙහිදී අපිට පැහැදිලි යම් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබෙනවා. සිසුන් ලබාගත් ලකුණු වල ප්‍රමාණය අනුව විහිදීම අනුව මොන විදියටද එම පන්තියේ පැවරුම් වල ලකුණු සිසුන් අතර විහිදිලා ගිහිල්ලා තියෙන ආකාරය පිළිබඳව අපිට
යම් අදහසක් ලබා ගැනීමේ හැකියාව මේ තුලින් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව පෑදෙනවා. එසේම සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති මගිනුත් අපි දත්ත හා තොරතුරු සාරාංශ කරලා අපි ඉදිරිපත් කිරීමේ හැකියාව සංඛ්‍යාන විද්‍යාවේදී අපි යොදා ගන්නවා. විශේෂයෙන් අපි ගත්තාම අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක දත්ත විශාල සංඛ්‍යාවක් තියෙනකොට අපිට ඉහත ආකාරයේ වගුවකින් මේ නිරූපණය කිරීම ඉතාම අපහසුයි. දත්ත සංඛ්‍යාව වැඩි වෙන්න අපිට මේවා ඉදිරිපත් කරන්න යන ඉඩ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ තුලින් අපිට අදහසක් ගැනීම දුෂ්කර වෙනවා. ව්‍යාප්තිය වැඩි වෙන්න. එවැනි අවස්ථාවලදී අපිට මේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය වැදගත් වෙනවා. ඒ ආකාරයෙන් ලකුණු සාරාංශ කරලා පෙන්වන්න. එවැනි අවස්ථාවලදී තමයි දත්ත පන්ති ප්‍රාන්තර වලට බෙදා එක් පන්ති ප්‍රාන්තරයට අදාළ සංඛ්‍යාතය ගණනය කිරීම තුලින් තමයි අන්න අපි මෙතෙන්දී දත්ත සාරාංශ කළා යම්කිසි තොරතුරක් බවට පරිවර්තනය කරන්නේ. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියේදී ඊට වැදගත්ම කාරණය තමයි පන්ති ප්‍රාන්තර තුලින් තමයි මෙම ලකුණු වල ව්‍යාප්තීන් අපි සංඛ්‍යාතය ඔස්සේ පැහැදිලි කරන්නේ. එතකොට අපිට මේ පන්ති ප්‍රාන්තරය සකස් කර ගැනීම ඊටාම වැදගත් වෙනවා. මෙහිදී විශේෂයෙන් යෝග්‍ය පන්ති ප්‍රාන්තරය කොහොමද නිර්මාණය කරගන්නේ කියන කාරණය පිළිබඳව යම් අදහසක් අපිට මෙහිදී වැදගත් වෙනවා. එතකොට පන්ති ප්‍රාන්තරයේ පන්ති සංඛ්‍යාව තීරණය කිරීමේදී අපි සාමාන්‍යයෙන් අපේට අදාළ නිරීක්ෂණ සංඛ්‍යාව ඊටාම වැදගත් වෙනවා. කොපමණ නිරීක්ෂණ සංඛ්‍යාවක් අපිට මෙම දත්ත වැල තුල අන්තර්ගත වෙලා තියෙනවද කියලා අපිට පළමුවෙන්ම මේ පන්ති ප්‍රාන්තර නිර්මාණය කිරීමේදී අවධානය යොමු කළ යුතු වෙනවා. එතකොට උදාහරණයක් ලෙස අපි n අක්ෂරයෙන් දක්වනවා එම නිරීක්ෂණ සංඛ්‍යාව කොපමණද කියලා. එතකොට ඒ වගේම තමයි මේ පන්ති ප්‍රාන්තරයක් සකස් කිරීමේදී ඊළඟ වැදගත්ම කාරණේ තමයි සංඛ්‍යාත ව්‍යාප්තිය සඳහා පන්ති සංඛ්‍යාව තීරණය කිරීමේදී එකක් තමයි පන්ති ප්‍රාන්තර 5ට අඩු වෙන්න හොඳ නැහැ. ඒ වගේම තමයි 20ට වඩා වැඩි වෙන්න හොඳත් නැහැ. එම අඩු වුණත් වැඩි වුණත් ඒ තුලින් අපිට නිවැරදි අදහසක් ප්‍රකාශ කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එතකොට එම අපිට සංඛ්‍යාත ව්‍යාප්තිය පිළිබඳව නැත්නම් එම දත්ත වැල පිළිබඳව නිවැරදි අදහසක් ගන්න බෑ. සංඛ්‍යාව ව්‍යාප්තිය අඩු නම් නැත්නම් පන්ති සංඛ්‍යාව අඩු නම් සංඛ්‍යා සැඟවිලා පවතින්නේ. එතකොට අපිට ඒව හරියට විදහා දැක්වීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම වැඩි වුණත් ඒ ආකාරයෙන්ම අනවශ්‍ය විදියට ප්‍රසාරණය වීමක් සිද්ධ වෙනවා. ඒ ප්‍රසාරණය වීම තුළින් අපිට නිවැරදි අදහසක් එම සංඛ්‍යාත ව්‍යාප්තිය මගින් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක නිසා මෙහිදී පන්ති ප්‍රාන්තර නිර්මාණයේදී ඊටාම වැදගත් වෙනවා අපි එම පන්ති සංඛ්‍යාව තීරණය කිරීම ඊටාම වටිනවා. 5ට අඩු වෙන්න හොඳ නැහැ, 20ට වැඩි වෙන්න හොඳ නැහැ. ඊට වඩා මැද සංඛ්‍යාවක තමයි අපි තෝරා ගන්න ඕන පන්ති ප්‍රාන්තරය නිර්මාණය කරන්න. එතකොට අපි උදාහරණයක් විදිහට අර ඉස්සෙල්ලා අපි ගත්ත දත්ත වගුව තුලදී මුළු නිරීක්ෂණ සංඛ්‍යාව 15ක් නම් 50ක් නම් අපි මේ 50 අපි නිරීක්ෂණ සංඛ්‍යාව n කියලා අපි යොදන්නේ. ඒතර අපි මේ ක්‍රම කිහිපයක් ඔස්සේ මෙම පන්ති ප්‍රාන්තර සංඛ්‍යාව කොපමණද කියලා අපිට සකස් කිරීමට හැකියාව පවතිනවා. මේ සඳහා විවිධ ගණිත ක්‍රම සංඛ්‍යාන විද්‍යාවේදී පාවිච්චි කරනවා. පළවෙනි ක්‍රමය තමයි මේ ලඝු ගණක ඇසුරින් අවශ්‍ය අදාළ පන්ති ප්‍රාන්තර සංඛ්‍යාව තීරණය කිරීම. එතකොට අපි උදාහරණයක් විදිහට අපි තෝරා ගන්නා ලද පන්ති දත්ත වැලෙහි නිරීක්ෂණ සංඛ්‍යාව 50 කියලා අපි ගත්තොතින් 50 ලඝු අගය විදිහට සැලකෙන්නේ 1.669ක අගයක් ලැබෙන්නේ. ඒතර ඒ ඔස්සේ අපිට මෙව ආදේශ කරාට පස්සේ අපිට ඒ අවශ්‍ය පන්ති ප්‍රාන්තර සංඛ්‍යාව සොයා ගැනීමේ හැකියාව පවතිනවා. ඊළඟ දෙවෙනි ක්‍රමයේ යටතේ දෙවෙනි සූත්‍රයේ යටතේ මේ හා සමාන k සමාන 1 ධන අපිට මේ ආකාරයෙන් සූත්‍රයේ ඔස්සේ අපිට පෙන්වුම් කිරීමේ හැකියාව පවතිනවා. ඊළඟ තුන්වෙනි ක්‍රමයේ ඔස්සේ වර්ගමූලය තුලින් අපිට අවශ්‍ය පන්ති සංඛ්‍යාව
පන්ති ප්‍රාන්තර සංඛ්‍යාව තීරණය කිරීමේ හැකියාව පවතිනවා. අපි හොඳයි බලමු කොහොමද මෙම ක්‍රම ඔස්සේ පන්ති ප්‍රාන්තර සකස් කරගන්නේ කියලා. පළවෙනි ක්‍රමය තුලින් අපි බලමු කොහොමද පන්ති ප්‍රාන්තරයක් සකස් කරගන්නේ. ඒතර ඒ අනුව අපි නිරීක්ෂිත සංඛ්‍යාව අපේ නිරීක්ෂණ සංඛ්‍යාව අනුව අපි ආදේශ කරාට පස්සේ මේ ආදී වශයෙන් ලඝු 50 කියලා කියන්නේ 1.69යි නියතයෙන් ගුණ කරාට පස්සේ 8.4ක අගයක් එනවා. ඒතර පළවෙනි ක්‍රමය ඔස්සේ පන්ති ප්‍රාන්තර 8ක් එනවා නිරීක්ෂණ 50ක් තියෙන දත්ත වැලක් සඳහා. දෙවන ක්‍රමය මගින් බලමු අපි ආදේශ කරාට පස්සේ අගයන් 6.57ක අගයක් පැමිණෙනවා. ඒතර අපිට දල වශයෙන් පන්ති ප්‍රාන්තර 7ක් කියලා අපිට මේ දෙවෙනි ක්‍රමයේ යටතේ තෝරා ගැනීමේ හැකියාව පවතිනවා. තෙවන ක්‍රමය යටතේ වර්ගමූලය ඔස්සේ තමයි අපි සොයන්නේ. ඒතර ඒ අනුව 50 වර්ගමූලය අපි සෙව්වහම 7.07ක්. ඒතර දල වශයෙන් පන්ති ප්‍රාන්තර 7ක් හෝ 8ක් විදියට අපිට මෙම නිරීක්ෂණ 50 සඳහා යොදා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි දැන් පන්ති ප්‍රාන්තර සංඛ්‍යාව අපි තීරණය කරාට පස්සේ මේ පන්ති ප්‍රාන්තරයක සීමා හඳුනා ගැනීම අතිශයින්ම වැදගත්. එතකොට සංඛ්‍යාත ව්‍යාප්තියක් නිර්මාණය කරන්න නම් අපිට මේ පන්ති සීමාව පන්ති ප්‍රාන්තරවල සීමාව හඳුනා ගැනීම වැදගත් වෙනවා. එතකොට මේ සංඛ්‍යාත ව්‍යාප්තිය නිර්මාණය කිරීම සඳහා අපිට මේ පන්ති සීමා හඳුනා ගැනීමේදී අපිට වැදගත් වෙන සංරචක කිහිපයක් තිබෙනවා. එකක් තමයි අපේ දත්ත වැලෙහි අවම අගය හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම දත්ත වැලෙහි උපරිම අගය හඳුනා ගැනීමත් වැදගත් වෙනවා. ඒ වගේම පරාසය සොයා ගැනීමත් මෙහිදී වැදගත් වෙනවා. පන්ති සංඛ්‍යාව තීරණය කිරීම, පන්තියේ පළල තීරණය කිරීම, පන්ති සීමා සකස් කිරීම, ප්‍රගණන ලකුණ හා සංඛ්‍යාතය හඳුනා ගැනීම මෙන්න මේ පන්ති සීමා හඳුනා ගැනීමේදී ඊටාම වැදගත් වෙනවා. එතකොට අපි බලමු මේ අපගේ සංඛ්‍යා ලේඛනය තුලදී සිසුන් 30 දෙනෙකුගේ බර පිළිබඳව තමයි අපි මේ දත්තවැල තිබෙන්නේ. එතකොට ඒ අනුව සංඛ්‍යාත ව්‍යාප්තියක් සකස් කරගන්නේ කෙසේද කියලා බලමු. එතකොට මේව දත්තවැලෙහි නිරීක්ෂණ සංඛ්‍යාව 50ක් දක්නට ලැබෙනවා. එතකොට මෙහි නිරීක්ෂණවල අවම බර වැටෙන්නේ කිලෝග්‍රෑම් 42යි. එතකොට මෙම දත්තයෙහි මෙම දත්තවැලෙහි උපරිම බර වැටෙන්නේ කිලෝග්‍රෑම් 60ක් වැටෙන්නේ. එතකොට අපි දැන් මේ වෙන විට දන්නවා මෙම දත්තවැලෙහි අවමාගය සහ උපරිමාගය කෙබඳුද කියලා අපි මේ වෙන විට හඳුනාගෙන තියෙන්නේ. එතකොට අපි බලමු සංඛ්‍යාත ව්‍යාප්තිය නිර්මාණය කරන්න නම් ඒ දත්තවැලෙහි පවතින සංඛ්‍යාව ඔස්සේ පළමුවෙන්ම අපි අවමාගය හඳුනා ගැනීම සිදු කරන්න ඕන. ඒතර ඒ අනුව අපගේ අවම අගය කිලෝ 42යි. උපරිම අගය ලෙස අපි කිලෝ 60ක්. ඒ වගේම පරාසය සොයා ගැනීම සඳහා අපි උපරිම අගයෙන් අවම අගය අඩු කරනවා. ඒතර ඒ අනුව පරාසය කිලෝ 18ක්. මේ සංඛ්‍යාන විද්‍යාවේදී තවත් ක්‍රම වලින් වෙනස් ආකාරයකට සොයාගන්න තවත් සංකීර්ණ වෙන විට වෙනත් ක්‍රම මේ සඳහා යොමු වෙනවා. නමුත් සරල විදියට ගත්තාම උපරිමය සහ අවමය තුලින් අපිට මෙම පරාසය සොයා ගැනීමේ හැකියාව පවතිනවා. එතකොට අපි පන්ති සංඛ්‍යාව තීරණය කිරීම සඳහා අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරපු ඒ ක්‍රම තුන ඔස්සේ පළමුවෙන්ම අපි තෝරාගත් ක්‍රම වලින් අපි අවසාන වශයෙන් සාකච්ඡා කරපු වර්ගමූලය ඔස්සේ පන්ති සංඛ්‍යාව තීරණය කිරීම අපි සකස් කරගත්තේ. ඒ අනුව අපි වර්ගමූල අපේ නිරීක්ෂණ සංඛ්‍යාව 30යි. ඒතර ඒ අනුව 30 වර්ගමූලය සකස් කරාම 5.4යි. ඒ අනුව ආසන්න වශයෙන් පන්ති සංඛ්‍යාව 6ක් විදිහට අපිට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි පන්තියේ පළල. ඒතර පන්තියේ පළල අපි තීරණය කරන්නේ පරාසය පන්ති සංඛ්‍යාවෙන් බෙදීම මගින්. ඒතර මෙහි අපි පන්තියේ පළල අපි පරාසය තුලින් තෝරගත්තා 18යි. ඒතර අපි පන්ති සංඛ්‍යාව තීරණය කරා 6යි. ඒතර 6 18 6න් බෙදුවාම 3යි. ඒතර ඒ අනුව අපි පන්තියක පළල
3 විදියට සලකලා අපිට මෙම සංඛ්‍යාත නැත්නම් අපිට පන්ති ප්‍රාන්තර නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම පන්ති සීමා සකස් කර ගැනීම ඒ ඔස්සේ අපිට හැකියාව ලැබෙනවා. ඒතර ඒ අනුව අපේ අවමාගය තිබුණේ 42යි. ඒතර අපේ පන්තියේ පළල එන්නේ 3යි. ඒතර ඒ 3 අනුව ඒතර 42ට 3ක් එකතු කරාම ඒතර ඒ අනුව 42 සිට 45 දක්වා තමයි පළවෙනි පන්ති ප්‍රාන්තරය නිර්මාණය වෙන්නේ. ඒතර අපි බලමු ඒ ඔස්සේ අපි සංඛ්‍යාත ව්‍යාප්තිය ගොඩනැගීම සඳහා අපි මේ පිළියෙල කරගත්ත වගුව ඉරි අවධානය යොමු කරොත් ඒතර අපි බලමු ඒ ඔස්සේ කොහොමද පන්ති ප්‍රාන්තර අපි සකස් කරගෙන තියෙන්නේ. ඒතර අපි අවමගය 42 ගත්තා. අවම බර ත්‍රේ අණුව 3ක් එකතු කරාම 45යි. ඊට පස්සේ දෙවෙනි පන්ති ප්‍රාන්තරය වැටෙන්නේ 45 සිට 48 දක්වා. දෙවන පන්ති ප්‍රාන්තරය 48 සිට 51 දක්වා. 51 සිට 54 දක්වා. 54 සිට 57 දක්වා. 57 සිට 60 දක්වා. එතකොට මේ පන්ති ප්‍රාන්තරය තුල අපගේ සියලුම දත්තයන් නිරීක්ෂණයන් මේ තුලට ගොනු කිරීමේ හැකියාව පවතිනවා. ඒ ඊටාම මනවින් අපිට පේනවා ඒ තියෙන පන්ති ප්‍රාන්තරයට අදාළ ප්‍රගණනයන් ඔස්සේ අපිට කොයිතරම් සංඛ්‍යා මේ ඔස්සේ විහිදෙනවද කියලා අපිට බලා ගැනීමේ හැකියාව ලැබෙනවා මෙම ප්‍රගණනයන් තුලින්. එතකොට ඒ අනුව 42 සිට 45 දක්වා පන්ති ප්‍රාන්තරය තුල අපේ අවස්ථා දෙකක් එම ලකුණු ලබාගත් සිසුන් දෙදෙනෙක් සිටින බව අපිට මේකෙන් හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊළඟ දෙවනි පන්ති ප්‍රාන්තරයේ 4 දෙනෙක්, ඒ වගේම තමයි ඊළඟ පන්ති ප්‍රාන්තරයේ 10 දෙනෙක්. මේ ආදී වශයෙන් මේ ප්‍රගණන මගින් අපිට මෙම පන්ති ප්‍රාන්තර වලින් ලබාගත් ලකුණු පිළිබඳව අදහසක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊට පස්සේ එම ප්‍රගණන ඔස්සේ අපිට සංඛ්‍යාතයන් නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. ඒ අනුව මේ විදිහට අපිට පළවෙනි පන්තිය සඳහා සංඛ්‍යාතය 2ක්ද, දෙවන පන්තිය සඳහා පන්ති ප්‍රාන්තරය සඳහා 4ක්ද, දෙවන පන්ති ප්‍රාන්තරය සඳහා 10ක්ද සංඛ්‍යාතය, ඊළඟ පන්ති ප්‍රාන්තරය සඳහා 8ක්ද, ඊළඟට 2ක් 4ක් ආදී වශයෙන් සමස්ත දත්ත ප්‍රමාණය අපේ 30යි. ඒ අනුව මේ ආකාරයෙන් අපිට සංඛ්‍යාතය දැක්වීමට හැකියාව ලැබෙනවා. එතකොට අපිට ඊළඟට වැදගත් වෙනවා මේ සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තියක් නිර්මාණය කිරීම. එතකොට මේ සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තියක් මගින් අපිට මේ දත්ත සංවිධානය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒතර මොකද්ද මේ සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා කියන්නේ? කිසියම් විචල්‍යයක ව්‍යාප්ති රටාව පමණක් නොව ඒ විචල්‍යයේ කිසියම් අගයකින් ඉහළ හෝ පහළ හෝ සංඛ්‍යාතය කුමක්දයි අවබෝධ කර ගැනීම ඊටාම වැදගත් වෙනවා සංඛ්‍යා දත්තයක් තුලදී. ඒක නිසා කිසියම් අගයකට විචල්‍යයකට ඉහළ හෝ පහළ වශයෙන් කොහොමද සංඛ්‍යා ව්‍යාප්තිය විහිදිලා තියෙන්නේ? අන්න එවැනි දේවල් අපිට අවබෝධ කර ගැනීම සඳහා අපිට සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනැගීම වැදගත් වෙනවා. ඒ තුලින් අපිට ඊටාම වටිනා වැදගත් අදහස් රැසක් අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබෙනවා මෙම දත්ත සංවිධානය තුලදී. එතකොට අපි ඒ සඳහා සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තියක් පිළියෙල කරගන්න ඕන. ඒ තුලින් අපිට ඒ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක එකිනෙක පන්තිවල සංඛ්‍යාතය ඊට ඉහළ පන්තියේ සංඛ්‍යාතයට එකතු කිරීම මගින් මෙම සමුච්චිත සංඛ්‍යාතය අපිට ගොඩනගා ගැනීමේ හැකියාව පවතිනවා. එතකොට මේ කිසියම් පන්තිපාන්තරයක සමුච්චිත සංඛ්‍යාතය මුළු සංඛ්‍යාතයේ ප්‍රතිශතයක් ලෙසත් අපිට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. ඒතර ඒ අනුව අපේ ඉහත සකස් කරන ලද ඒ ව්‍යාප්තිය තුලදී මේ ආදී වශයෙන් අපිට සංඛ්‍යාතය ප්‍රතිශතයාත්මකව දැක්වීමේ හැකියාව ලැබෙනවා. අපි වගුව දෙසට අවධානය යොමු කරොත් අපි ගොඩනගාගත් ව්‍යාප්තිය තුලදී මේ පන්ති ප්‍රාන්තර මේ ආකාරයෙන් සංඛ්‍යාතය මේ ආකාරයෙන් අපිට පිළියෙල කිරීමේ හැකියාව ලැබෙනවා. ඉන් අනතුරුව අපි සමුච්චිත සංඛ්‍යාතය සෙවීම මෙහිදී වැදගත් වෙනවා.
ඒතර මේ සමුච්චිත සංඛ්‍යාතය අපි සොයන්නේ මේ සංඛ්‍යාතයට අපි අගේ එකතු කිරීමෙන් තමයි මෙම සමුච්චිත සංඛ්‍යාතය නිර්මාණය කරන්නේ. දැන් උදාහරණයක් විදිහට අපගේ දත්ත ප්‍රමාණය දිහා බැලුවාම එම වගුව දෙස බැලුවාම දැන් මේ 42යි 45යි අතර පවතින පන්තිපාන්තරය තුල සමුච්චිත සංඛ්‍යාතය 2යි. ඊට පස්සේ එම දෙකට අපි දෙවනි 45යි 48යි පන්තිපාන්තරයේ තියෙන සංඛ්‍යාතය එකතු කිරීමක් සිදු කරනවා. එතකොට 4යි 2යි එකතු වුනහම සමුච්චිත සංඛ්‍යාතය 6 බවට මෙතෙන්දීපත් වෙනවා. ඊට පස්සේ 48යි 51යි පන්ති ප්‍රාන්තරයේ පවතින මේ 10 සංඛ්‍යාතය මෙම 6ට එකතු කරනවා. එතකොට 16යි මෙතන තෙවනි පන්ති ප්‍රාන්තරයේ සමුච්චිත සංඛ්‍යාතය. ඊළඟ පන්ති ප්‍රාන්තරයේ ඒ 16ට මෙම 8 එකතු කරාම 24ක් බවට පත් වෙනවා. ඉන් අනතුරුව මේ විදිහට අවසාන වශයෙන් සමුච්චිත සංඛ්‍යාතය අපේ දත්ත වැලෙහි අගයන් හා සමාන වෙනවා. ඒතර ඒ අනුව දත්ත 30ක් තියෙනවා. ඒතර ඒ අනුව අවසාන වශයෙන් මේ විදියට සමුච්චිත සංඛ්‍යාතය පිළියෙල කිරීමේ හැකියාව පවතිනවා. ඒතර මේ අනුව අපිට මේ ප්‍රතිශතයක් විදියට දැක්වීමේ හැකියාව ලැබෙනවා. 30ට ඒක නම් 100ට කීයද? එතකොට ඒ අනුව අපිට මේ 6.66ක සමුච්චිත ප්‍රතිශතක සමුච්චිත සංඛ්‍යාතයක් ලැබෙනවා මේ අගයන් ගුණ කිරීම මගින්. මේ විදියට සෑම පන්ති ප්‍රාන්තරයකම පවතින සමුච්චිත සංඛ්‍යාතයේ ප්‍රතිශතය මේ අයුරින් ගොඩනගලා කිසියම් ආකාරයකට සංඛ්‍යාතය සහ සමුච්චිත සංඛ්‍යාතය ඔස්සේ කිසියම් දත්ත වැලක දත්ත රටාවක තියෙන දත්තවල පිළිබඳව කිසියම් විස්තරයක් පහසුවෙන් කිරීමේ හැකියාව ලැබෙනවා. අර අපි මුලින් සාකච්ඡා කළ ක්‍රමවලට වඩා මෙම සමුච්චිත සංඛ්‍යාතය මගින් අපිට ඒ ඉතා හොඳින් පැහැදිලි කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඊළඟට අපි බලමු සංඛ්‍යානයේදී ඊටාම තවත් වටිනා සංකල්ප කිහිපයක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම දත්ත සංවිධානය කිරීමේදී විශේෂයෙන් මේ කේන්ද්‍රීය ප්‍රවණතාව central tendency කියන මේ කේන්ද්‍රීය ප්‍රවණතාවය පිළිබඳ මිනුම් ඊටාම වටිනවා. අපි පෙර සාකච්ඡා කළ ක්‍රමවලටත් වඩා ඊටාම වටිනා ප්‍රමාණාත්මකව දත්ත හා තොරතුරු ඊටා මැනවින් පැහැදිලි කිරීම සහ විග්‍රහ කිරීමේ හැකියාව ලැබෙනවා මේ කේන්ද්‍රීය ප්‍රවණතාව මගින්. එතකොට මේ කිසියම් දත්තයක පොදු කේන්ද්‍රික වටිනාකමක් ඔස්සේ තමයි මෙම කේන්ද්‍රීය ප්‍රවණතා මගින් අපි සංඛ්‍යාන විශ්ලේෂණය සිදු කරනු ලබන්නේ. විශේෂයෙන් ගත්තහම අපි හඳුනාගත්ත පොදු වටිනාකම අපගේ දත්ත වැලෙහි නැත්නම් දත්ත ව්‍යාප්තියෙහි සියලුම නිරීක්ෂණ නියෝජනය කරන විදියට මේ කේන්ද්‍රීය ප්‍රවණතාවය මගින් අපිට අවස්ථාව ලැබෙනවා. ඒතර ඒ අනුව අපිට අර පෙර සාකච්ඡා කරන ලද ක්‍රමවලට වඩා මෙම කේන්ද්‍රීය ප්‍රවණතා වලින් සංඛ්‍යාන විශ්ලේෂණය කිරීම තුළින් අපිට ඊටාම යහපත් ඒ වගේම ඵලදායී අර්ථවත් විග්‍රහයන් කිරීමේ හැකියාව ලැබෙනවා දත්ත සම්බන්ධයෙන්. ඒතකොට අපි කේන්ද්‍රීය ප්‍රවණතා පිළිබඳව මිනුම් පිළිබඳව සාකච්ඡා කිරීමේදී ප්‍රධාන ක්‍රම තුනක් ඔස්සේ තමයි මෙම කේන්ද්‍රීය ප්‍රවණතාවය සංඛ්‍යාන විද්‍යාවේදී ගණනය කිරීම වලට භාජනය කරන්නේ. ඒ අනුව මාතය පළවෙනි ප්‍රධාන සංකල්පයක් විදිහට භාවිතා කරනවා. දෙවෙනි එක මධ්‍යස්තය, තෙවනුව මධ්‍යන්නය. ඒතර කේන්ද්‍රීය ප්‍රවණතාවයේදී වැදගත්ම මිනුම් තුනක් විදිහට මෙම මාතය, මධ්‍යස්තය, මධ්‍යන්නය මගින් සංඛ්‍යානය විශ්ලේෂණය කිරීමේ හැකියාව ඉතා හොඳින් පවතිනවා. අපි බලමු පළවෙනි ක්‍රමය මේ මාතය කියලා කියන්නේ කුමක්ද? මෝඩ්. මාතය කියන්නේ කුමක්ද? එතකොට අපි අපේ කිසියම් දත්ත වැලක දත්ත නැත්නම් දත්ත සමූහයක වැඩිපුරම යෙදිච්ච වාර ගණනක් යෙදිච්ච දත්තය තමයි අපි මේ මාතය කියලා සලකන්නේ. මොකද්ද මේ මාතය කියලා කියන්නේ? දරුවනේ වැඩිම වාර ගණනක් අපේ දත්ත වැලෙහි යෙදිච්ච අගය තමයි අපි මාතය කියලා සලකන්නේ. ඒතර මේ මාතයේ තියෙන වටිනාකම දිහා බැලුවාම යම් දත්ත සමූහයක දත්ත වැලක මෙම මාතය විවිධ ආකාරයෙන් පැවතීමේ හැකියාව පවතිනවා.
අපි ගත්තොත් එහෙම සංඛ්‍යාන විද්‍යාවේදී මේ විවිධ ආකාරයෙන් මාතය පැවතීම අපිට පුළුවන් ඒක මාතය, ද්විමාතය, බහුමාතය ලෙස අපිට මෙම මාතය පිළිබඳව තවත් ගැඹුරු විග්‍රහයක් කිරීමේ හැකියාව ලැබෙනවා. මාතය කියන වැඩිම වාර ගණනක් යෙදිච්ච ඒ දත්ත වැලේ වටිනාකම එය නැවතත් අපිට තවත් විග්‍රහ කිරීමේ හැකියාව පවතිනවා. ඒක මාතය, ද්විමාතය, බහුමාතය තුලින් අපිට තවත් එය අර්ථවත් විග්‍රහ කිරීම හැකියාව ලැබෙනවා, අවස්ථාව ලැබෙනවා. හොඳයි අපි හිමම් බලමු. එතකොට මේ සමූහිත දත්ත ව්‍යාප්තියක මේ වැඩිම සංඛ්‍යාතයක් ඇති පන්ති මාත පන්තිය ලෙස තමයි සැලකෙන්නේ. ඒතර අපි දැන් දත්ත සමූහිත දත්ත ව්‍යාප්තියක මාත පන්තිය හොයන්න පුළුවන්. අර සාමාන්‍ය සංඛ්‍යා ලේඛනයක වගේම සමූහිත දත්ත ව්‍යාප්තියකත් මාත පන්තිය අපිට හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. අපි මේ මාත පන්තිය කියලා තමයි අපි සංඛ්‍යාන විද්‍යාවේදී පැහැදිලි කරන්නේ. එතකොට මේ එම මාත පන්තියේ පහළ හා ඉහළ පන්ති ප්‍රාන්තරවල මධ්‍ය ලක්ෂයක් පවතිනවා. අන්න ඒක මිඩ් පොයින්ට් එක තමයි අපි මාතය කියලා සලකන්නේ. ඒ වගේම තමයි වඩාත් පොදු අගය අවශ්‍ය වන විට මාතය ඊටාම වැදගත් වෙනවා. ඒතර මාතය කියන මානය සංඛ්‍යාන විද්‍යාවේදී ඊටා වැදගත් වෙන්නේ කිසියම් පොදු වටිනාකමක් පොදු අවශ්‍යතාවයක් තියෙන යම්කිසි தත්ත්වයක් තොරතුරක් පිළිබඳව විග්‍රහ කිරීමේදී අපිට මාතය ඊටාම වැදගත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට කිසියම් භාණ්ඩ අලෙවිසලක් අපි ගත්තොත් එහෙම ඒ භාණ්ඩ අලෙවිසලේ භාණ්ඩ දෛනික විකිරණ ආකාරය පිළිබඳව යම් අවබෝධයක් එහි අයිතිකරුට හෝ කළමනාකරුට ලබා ගන්න අවශ්‍යතාවය පවතිනවා. අන්න එතෙන්දී ඊතර දවසකට විකිරණ භාණ්ඩ ප්‍රමාණය අනුව කිසියම් කේත ක්‍රමයකින් හෝ නැත්නම් සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රමයකින් හෝ වෙනත් ක්‍රමයකින් අපිට ඒ වෙළඳසැලේ භාණ්ඩ කොහොමද අලෙවි වෙන්නේ මොන විදියටද අන්න ඒ පිළිබඳව අපිට තොරතුරු ලබා ගැනීම හැකියාව ලැබෙනවා. අන්න ඒ අනුව එම වෙළඳ පොළට වැඩිපුරම අලෙවි වෙන භාණ්ඩය කුමක්ද කියලා වැනි දත්තයක් නැත්නම් තොරතුරක් අයිතිකරුට අවශ්‍ය වුණොත් මෙන්න මේ මාතය ඔස්සේ එවැනි තොරතුරක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් අපි බලමු මාතයේ සෙවීම කොහොමද යොදාගන්නේ. අපි ඒක මාතය පළමුවෙන්ම සොයන ආකාරය බලමු. කිසියම් දත්ත වැලක් ගත්තාම මේ දත්ත වැලෙහි අපි මාතය සෙව්වොත් බලමු. දැන් මේ දත්ත වැල ගත්තාම 2 2 3 3 4 4 4 4 5 6 7 ආදී වශයෙන් මෙම උදාහරණය තුලින් ඔබට යම්කිසි සංඛ්‍යා රටාවක් පේන්න තිබෙනවා. ඒතර මේ රතු පාටෙන් අපි ලකුණු කරලා තියෙන මේ 4 වතාවක් යෙදිලා තිබෙනවා. එතකොට මෙම ඒක මාතය කියන පන්තියේ එක මාතයයි පවතින්නේ වැඩිම වාර ගානක් යෙදිලා තියෙන්නේ මේ 4 කියන සංඛ්‍යාව. එතකොට මෙම ඒක මාතය 4යි මේ සංඛ්‍යා වැලෙහි අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර ද්විමාතය ගත්තාම දැන් මේ සංඛ්‍යා වැල අපි ගත්තොත් 1 3 3 4 5 5 7 8. එතන මෙම සංඛ්‍යා ව්‍යාප්තිය ගත්තා මේ සංඛ්‍යා වැල ගත්තාම මේ දත්ත වැල ගත්තොත් එහෙම දැන් මෙහි එක සමාන අගයන් තියෙන අංක 3යි 5යි දෙවතාවක් යෙදිලා තියෙනවා. එතකොට මේ අංක 3 සහ 5 ඉලක්කම දෙවතාවක් වැදිලා තිබෙනවා. මෙහි හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. අපි ඒක ද්විමාතය. එතකොට මෙම සංඛ්‍යා වැලෙහි 3 සහ 5 ද්විමාතය ලෙස අපිට හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. ඊළඟ උදාහරණය අපි බලමු බහුමාතය. දැන් මේ පහත සඳහන් වෙන මේ සංඛ්‍යා දත්තයේහි 1 2 2 3 5 5 7 7 9. ඒතර මෙහි බලන්න මෙහි 2 සහ 5 සහ 7 දෙවතාව බැගින් යෙදිලා තිබෙනවා. එතකොට මෙම දත්ත වැලෙහි බහුමාතයක් මාතයන් 3ක් හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒක නිසා මෙන්න මේ ආකාරයෙන් අපිට මාතය ගණනය කිරීමේ හැකියාව පවතිනවා කිසියම් දත්ත වැලක නැත්නම් දත්ත සමූහයක මේ විදිහට අපිට කිසියම් අදහසක් ගැනීමේ හැකියාව ලැබෙනවා. සරල විග්‍රහයක් කරන්න මාතය අපිට මේ අවස්ථාවේදී යොදා ගැනීමේ හැකියාව පවතිනවා. ඊළාට කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් වලදී ඊටාම තවත් වටිනාම මිනුමක් ලෙස අපිට මධ්‍යස්ථය අපිට යොදා ගැනීමේ හැකියාව පවතිනවා. මාතයට වඩා ප්‍රබලව යම්කිසි අදහසක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා මධ්‍යස්ථය තුලින්. සාමාන්‍යයෙන් අපි මධ්‍යස්ථය කියලා කියන්නේ කිසියම් දත්ත සමූහයක් කිසියම් අනුපිළිවෙලකට සකස් කරෝතින් අන්න එහි මැද තියෙන අගය තමයි මධ්‍යස්ථය කියලා අපි සලකන්නේ.
මොකක්ද එතකොට මධ්‍යස්ථය කියලා කියන්නේ දුවේ පුතේ? කිසියම් දත්ත සමූහයක් අනුපිළිවෙලින් සකස් කළ විට එහි මැදයේ පිහිටි අගය තමයි මධ්‍යස්ථය කියලා අපි අදහස් කරන්නේ. එතකොට කිසියම් දත්ත වැලක් ගත්තොත් ඒ දත්ත සමූහයේ කිසියම් දත්ත වැලක ඉහළ ආර්ධයයි පහළ ආර්ධයයි වෙන් කරන ස්ථානය තමයි අපි මධ්‍යස්ථය කියලා සලකන්නේ. මොකක්ද එතකොට මධ්‍යස්ථය කියලා කියන්නේ පුතේ? කිසියම් දත්ත වැලක ඉහළ ආර්ධය සහ පහළ ආර්ධය වෙන් කරන ස්ථානය තමයි මධ්‍යස්ථය කියලා අපි අදහස් කරන්නේ. ඒකට අපි සරල වශයෙන් ගත්තොත් එහෙම කිසියම් උත්තේ සංඛ්‍යාවක් තියෙන දත්ත වැලකුත් අපිට හරි පහසුවෙන්ම මෙම මධ්‍යස්ථය සෙවීමේ හැකියාව ලැබෙනවා. ආරෝහණ ක්‍රමයට හෝ අවරෝහණ ක්‍රමයට මෙම දත්ත වැල සකස් කරාට පස්සේ ඒ අනුව පිළියෙල කරාට පස්සේ හරියට මෙන්න මේ අපිට උත්තේ සංඛ්‍යාව තියෙන වැලක අපිට ඊටාම පහසුවෙන් මැද අගය හොයා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒතකොට ඒ අනුව මෙම දත්ත වැලෙහි 7 තමයි මධ්‍යස්ථය කියලා අපිට හඳුනා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. ඒ වගේම ඉරත්තේ දත්ත සමූහයක් පවතින දත්ත වැලක් ගත්තොත් එහි අපිට මැද අගය සොයන්න වැදගත් වෙනවා. ඒතකොට අපිට ඔත්තේ සංඛ්‍යාවට වඩා වෙනස් ආකාරයෙන් අපිට මෙය ගණනය කිරීමට ලැබෙන්නේ. ඒතකොට ඒ අනුව අපි දත්ත වැල කලින් සඳහන් කළ ආකාරයට ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට සකස් කරාට පස්සේ අපිට මෙහි තියෙන මැද තියෙන සංඛ්‍යා දෙකේ එකතුව අපි දෙකෙන් බෙදලා අපිට මධ්‍යස්ථය සෙවීමේ හැකියාව පවතින. ඒ අනුව අපිට සරලව මධ්‍යස්ථය සරල දත්ත වැලක මේ ආකාරයෙන් සරලව මධ්‍යස්ථයේ සෙවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම අපිට අසමෝහිත දත්ත ව්‍යාප්තියක නම් මධ්‍යස්ථයේ සීම ටිකක් සංකීර්ණයි. එතකොට අපි නමුත් අපිට ඉහළ සංඛ්‍යානමය විශ්ලේෂණවලදී මේ අසමෝහිත දත්ත ව්‍යාප්තියක වගේම සමෝහිත දත්ත ව්‍යාප්තියකත් මධ්‍යස්ථයේ සෙවීම අපිට අවශ්‍ය වෙනවා. එතකොට අපි බලමු කොහොමද මේ වගේ අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය සොයන්නේ මොන ආකාරයෙන්ද කියලා. එතකොට ඒ අනුව සංඛ්‍යාන විද්‍යාවේදී මේ සඳහා සූත්‍රයක් ආදේශ කරලා තියෙනවා. ඒ අනුව මධ්‍යස්ථය සමානයි n ධන 1 බෙදීම 2. එතකොට ඒ අනුව අපිට පුළුවන් අපේ නිරීක්ෂණ සංඛ්‍යාව කීයද ඒකට එකක් එකතු කරලා දෙකෙන් බෙදුවාම සාමාන්‍යයෙන් අපිට අසමෝහිත දත්ත ව්‍යාප්තියක මධ්‍යස්ථයේ සෙවීමේ හැකියාව පවතිනවා. එතකොට අපේ දත්ත වැලෙහි සංඛ්‍යාව 30යි 30 අනුව අපි ඒ 30ට එකක් එකතු කරලා දෙකෙන් බෙදුවාම මධ්‍යන්නේ අපිට මධ්‍යස්ථය 15.5ක් ලෙස අපිට මෙහිදී ගණනය කිරීමෙන් අපිට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි මධ්‍යස්ථය පිහිටා ඇත්තේ ඒ අපේ සංඛ්‍යා රටාවේ නැත්නම් වැලේ 15.5 ස්ථානයේ. එනම් 15යි 16යි අතර සංඛ්‍යාව තුල තමයි මෙන්න මේ මධ්‍යස්ථය පිහිටන්නේ. ඒතර ඒ අනුව කිලෝ 51යි 52යි බර පිහිටි ස්ථානයේ තමයි අපිට මේ මධ්‍යස්ථය හඳුනා ගැනීමේ හැකියාව පවතින. ඒ අනුව මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවාම 51.5. ඒතර වින් අදහස් කරන්නේ අර පන්තියේ සිසුන්ගේ බරෙහි මධ්‍යස්ථය කියලා අපි සලකන්නේ 51.5 කිලෝ මෙම දත්ත ව්‍යාප්තිය තුලදී. මේ ආකාරයෙන් අපිට අසමෝහිත දත්ත ව්‍යාප්තියක මධ්‍යස්ථය ගණනය කිරීමේ හැකියාව පවතිනවා. එතකොට අපි බලමු සමෝහිත දත්ත ව්‍යාප්තියක කොහොමද මධ්‍යස්ථය ගණනය කරන්නේ? මේ සඳහා අර අසමෝහිත දත්ත ව්‍යාප්තියට වඩා ටිකක් වෙනස් ආකාරයකින් අපිට කළ යුතු වන්නේ. එතකොට එහිදී අපිට පියවර කිහිපයක් අනුගමනය කිරීමේ හැකියාව පවතිනවා. පළවෙනි පියවර ලෙස ලැබී ඇති සංඛ්‍යාත වටිනාකම ඇසුරින් සමුච්චිත සංඛ්‍යාත තීරයක් අපි ලබා ගන්න අපේ දත්ත වගුවේ ව්‍යාප්තියෙහි අපි වැදගත් සමුච්චිත සංඛ්‍යාත තීරයක් ඒ සඳහා එක් රැස් කර ගන්න එකතු කර ගැනීම මෙහිදී වැදගත් වෙනවා. දෙවෙනි පියවර යටතේ මධ්‍යස්ථය පිහිටන පන්තිය හඳුනා ගැනීමත් මෙහිදී වැදගත් වෙනවා. ඒ වගේම එහිදී මුළු නිරීක්ෂණ සංඛ්‍යාව දෙකෙන් බෙදා ලැබෙන අගය සමුච්චිත සංඛ්‍යාත තීරයේ පිහිටිය හැකි ස්ථානය අනුව මධ්‍යස්ථ පන්තිය හඳුනා ගැනීම සිදු කරන්න ඕන. ඒ වගේම තෙවෙනි පියවරේදී අපි කළ යුතු වන්නේ සම්මත සමීකරණයකට මෙව දත්තයන් ආදේශ කරලා අපිට මධ්‍යස්ථය ගණනය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒතර ඒ අනුව අපිට මෙන්න මේ සම්මත සමීකරණය මගින් මධ්‍යස්ථය නැත්නම් සමූහ දත්තවල මධ්‍යස්ථය ගණනය කිරීමේ හැකියාව පවතිනවා.
ତර මේ මධ්‍යස්ථය සෙවීම සඳහා අපිට මෙන්න මේ සූත්‍රය තමයි අපි යොදාගන්නේ L ධන අපේ n බෙදීම 2 ඍණ FB ඊට පස්සේ වරහන් ඇතුලේ C FW බෙදීම FW. එතන මේ අපි මෙව මධ්‍යස්ථය සෙවීමේ සමීකරණයේ තියෙන මෙන්න මේ අංග පිළිබඳව මෙහිදී සැලකීම වැදගත් වෙනවා. මේ දක්වන සලකුණු වලින් දක්වන අගයන් මොනවද? මේවා ආදේශ කිරීම තමයි අපි කළ යුතු වන්නේ. එතකොට අපි බලමු මෙහි තියෙන ආදේශයන් මොනවද කියලා. එතකොට අපි L කියලා සලකන්නේ මධ්‍යස්ථය පිහිටන පන්තියේ පහළ පන්ති සීමාව තමයි අපි L කියලා සලකන්නේ. එතකොට අපේ සංඛ්‍යාදලෙහි අපිට ඒ අනුව සොයාගැනීමේ හැකියාව පවතිනවා. පන්ති ප්‍රාන්තරයේ තියෙන මොන ආකාරයෙන්ද කියලා. ඊට පස්සේ n කියලා කියන්නේ මුළු නිරීක්ෂණ සංඛ්‍යාව. කොච්චර නිරීක්ෂණ සංඛ්‍යාවක් තිබුණාද කියලා අපි බලන්න ඕන. ඒ වගේම තමයි FB කියලා කියන්නේ මධ්‍යස්ථය ඇතැයි සැලකෙන පන්තියට පෙර පන්තියේ සමුච්චිත සංඛ්‍යාතය. ඒ තමයි FB කියලා අපි ආදේශ කළ යුතු වන්නේ. ඒ වගේම තමයි FW කියලා කියන්නේ මධ්‍යස්ථය ඇතැයි සැලකෙන පන්තියෙහි සංඛ්‍යාතය. ඒ වගේම මේ C කියලා කියන්නේ පන්ති ප්‍රාන්තරයේ පළල. ඒතර අපි දැන් දන්න මේ සියලුම අගයන් පිළිබඳව අපි තොරතුරු දැනට අපේ වගුව තුලින් අපි හඳුනාගෙන තිබෙනවා. ඒතර මේ තියෙන අගයන් ටික මෙම සමීකරණයට ආදේශ කිරීම තුලින් අපිට පහසුවෙන්ම මධ්‍යස්ථය සෙවීමේ හැකියාව පවතිනවා. හොඳයි අපි බලමු ඒ ආකාරයෙන් මධ්‍යස්ථය සෙවීමේදී මෙන්න මේ ආකාරයේ අපි වගුවක් පිළියෙල කරගත යුතුනවා. පළමුවෙන් අපේ මේ පන්ති ප්‍රාන්තර ටික අපි මේ මීට පෙර අපි සකස් කරගත්තා. ඊට අමතරව අපි මේ ආකාරයෙන් අපේ සංඛ්‍යාතය අපි සකස් කරගෙන තිබෙනවා. ඒ වගේම අපි මේ CF මේ දෙක ගුණ කිරීම මගින් අපි සකස් කරගත්ත සමුච්චිත සංඛ්‍යාතය අපි සකස් කරගෙන තිබෙනවා මේ වෙන විට. ඒතර මේ තියෙන අගයන් ඔස්සේ අපිට මෙම අපේ සූත්‍රයට මෙම අගයන් ආදේශ කිරීම මගින් අපිට මේ අගයන් පිළිබඳව නැත්නම් මෙම ව්‍යාප්තියෙහි මෙම සංඛ්‍යා ව්‍යාප්තියෙහි මධ්‍යස්ථය කුමක්ද කියලා අවබෝධ කර ගැනීමේ හැකියාව පවතිනවා. හොඳයි අපි බලමු එහෙමනම් මෙම වගුව ඇසුරින් දත්ත කොහොමද මේකට ආදේශ කරන්නේ මෙම සංඛ්‍යා මෙම සමීකරණය සඳහා කොහොමද දත්ත ආදේශ කරන්නේ කියලා. ඊට අපි බලමු එහෙමනම් මේ L කියලා කියන්නේ කුමක්ද? මධ්‍යස්ථය පිහිටන පන්තියේ පහළ පන්ති සීමාව. එතකොට මොකක්ද මේකේ තියෙන පහළ පන්ති සීමාව? මධ්‍යස්ථයේ පිහිටන පන්තියේ පහළ පන්ති සීමාව. ඒතර ඒ අනුව අපි සලකන්නේ මධ්‍යස්ථයේ පවතින්නේ මෙන්න මේ අංක 30 අපේ නිරීක්ෂිත සංඛ්‍යාව 30යි. ඒතර ඒ අනුව අපේ ආසන්න වශයෙන් පැවතිය හැක්කේ මධ්‍යස්ථය මෙන්න මේ අවස්ථාවේ තමයි පැවතින 16 සමුච්චිත සංඛ්‍යාතය 16 තියෙන එහෙම නැත්නම් සංඛ්‍යාතය 10 තියෙන ස්ථානයේ තමයි මෙන්න මේ කියන මධ්‍යස්ථය පැවතිය හැකි ස්ථානයේ බවට පත් වෙන්නේ. එතකොට ඒ අනුව මධ්‍යස්ථයේ පිහිටන පන්තියේ පහළ පන්ති සීමාව. ඒතර ඒ අනුව මොකද්ද පහළ පන්ති සීමාව? 48 තමයි යන්න අපේ පළවෙනි මේ L කියලා අපි සලකන්නේ. ඊට පස්සේ එකතු කරනවා අපේ දත්ත වැලෙහි තියෙන නිරීක්ෂණ සංඛ්‍යාව 30යි. ඒක දෙකෙන් බෙදනෝ අඩු කරනවා. ඊට පස්සේ FB කියලා කියන්නේ මධ්‍යස්ථය ඇතැයි සැලකෙන පන්තියට පෙර පන්තියේ සමුච්චිත සංඛ්‍යාතය. ඒතර මධ්‍යස්ථය තියෙනවයි කියලා සැලකෙන සමුච්චිත සංඛ්‍යාතයේ පහළ තියෙන මෙන්න මේ සමුච්චිත අගය තමයි අපි FB කියලා සලකන්නේ. එතකොට මේ අගය තමයි සමුච්චිත සංඛ්‍යාත අගය 6 තමයි අපි මෙතෙන්දී අපි යොදාගන්නේ. ඒතර ඒ අනුව 6 තමයි මෙතෙන්ට ආදේශ කරන්නේ. එතකොට අපි C කියලා කියන්නේ පන්ති ප්‍රාන්තරයේ පළල අපි හොයාගත්තා. අපේ පන්ති ප්‍රාන්තරවල පළල 42 සිට 43 44 45 තුනයි පන්ති ප්‍රාන්තරයේ පළල වෙන්නේ. ඒතර ඒ අනුව C වෙනුවට අපි ආදේශ කරන්නේ අගය 3. ඒතර ඒ අනුව මෙම සංඛ්‍යා ලේඛන ටික අපි සංඛ්‍යා දත්ත ටික ආදේශ කරාට පස්සේ අපි මේ 48ට එකතු කරන මේ ටික සුළු කරාට පස්සේ 2.7ක් එනවා. ඒතර ඒ අනුව 48ට අපි එකතු කරනවා 2.7 ඒ අනුව 50.7ක අගයක් අපිට ලැබෙනවා මධ්‍යස්ථයක් ලැබෙනවා. එතකොට මේ සංඛ්‍යා ව්‍යාප්තියේ අපිට මධ්‍යස්ථය විදියට 50.7 ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙන්න මේ ආකාරයෙන් එම සූත්‍රයට අගයන් ආදේශ කිරීම මගින්. හොඳයි. ඊළඟට අපි බලමු කේන්ද්‍රීය ප්‍රවණතාවල ඊටම තවත් වැදගත්ම මිනුමක් තමයි මධ්‍යන්නය. මධ්‍යන්නය මගින්
අර අපි ඉහත සාකච්ඡා කරන ලද මාතය මධ්‍යස්ථයට වඩා ඊට වඩා ගැඹුරු යමක් සංඛ්‍යාන විද්‍යාත්මකව ප්‍රකාශ කිරීමේ හැකියාව පවතිනවා මධ්‍යන්නේ මගින්. අපි මධ්‍යන්නේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තාම දත්ත සමූහයක සාමාන්‍ය අගය මධ්‍ය අගය තමයි අපි මධ්‍ය තමයි සාමාන්‍ය විදිහට සලකන්නේ දත්ත සමූහයක සාමාන්‍ය තමයි අපි මධ්‍යන්නේ කියලා සලකන්නේ. මොකක්ද එතකොට අපි මධ්‍යන්නේ කියලා කියන්නේ දත්ත කිසියම් දත්ත සමූහයක සාමාන්‍ය තමයි අපි මධ්‍යන්නේ කියලා අදහස් කරන්නේ. එතකොට මේ දත්ත ව්‍යාප්තියක අගයන්ගේ මුළු එකතුව දත්ත කිසියම් දත්ත ව්‍යාප්තියක අගයන්ගේ මුළු එකතුව දත්ත සංඛ්‍යාවෙන් බෙදුවාම තමයි අපිට මෙන්න මේ සරලව මධ්‍යන්නේ හෙවීමේ හැකියාව පවතින්නේ. ඒතර අපි සංඛ්‍යාන විද්‍යාවේදී මේ කියන්නේ x bar sigma x බෙදීම n කියන සූත්‍රය තුලින් තමයි මෙන්න සරල ආකාරයෙන් මධ්‍යන්නේ අපි හොයනු ලබන්නේ. එතකොට ඒ අනුව x bar කියලා කියන්නේ මධ්‍යන්නය, sigma x කියලා කියන්නේ දත්තවල එකතුව, n කියලා කියන්නේ දත්ත සංඛ්‍යාව එහෙම නැත්නම් නිරීක්ෂණ සංඛ්‍යාව. ඒතර ඒ අනුව අපි ගත්තාම අපේ ඉහත සංඛ්‍යා ලේඛනය තුලදී අපි මුලින් සාකච්ඡා කරන ලද ඒ වගුව තුලදී එම දත්යන්ගේ සාමාන්‍ය එකතුව ගත්තාම 1543ක් අපිට එකතුව ලැබෙනවා. එතකොට බරවල එකතුව මේ ප්‍රමාණය. ඒතර එය ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 30න් බෙදුවාම මධ්‍යන්නේ 51.43ක් බවට අපිට මෙහිදී හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. එතකොට මෙව සමස්ත දත්ත සමූහයේ ළමයින්ගේ මේ බර පිළිබඳව අපිට මූලික අදහසක් නැත්නම් සාමාන්‍ය අදහසක් ගැනීමේ හැකියාව ලැබෙනවා මධ්‍යන්නේ මගින්. අපි ඊළඟට බලමු මේ සමූහිත දත්ත ව්‍යාප්තියක කොහොමද මේ මධ්‍යන්නේ සොයන්නේ. එහිදී අපිට ඒ සඳහා වගුවක් පිළියෙල කරගන්න අපිට සිද්ධ වෙනවා. එහිදී අපි අර මුලින් සකස් කළ වගුවේ පවතින පන්ති ප්‍රාන්තර ටික සංඛ්‍යාතයේ ටික අපි ඒ විදිහටම අපි යොදා ගන්නවා. ඒතර සමූහිත දත්ත ව්‍යාප්තියේ අපි මධ්‍යන්නේ සෙවීමේදී වැදගත්ම දේ තමයි මේ මධ්‍ය අගය නැත්නම් මැද අගය. පන්ති ප්‍රාන්තරයේ මැද අගය සොයා ගැනීම ඊටාම වටිනවා. මෙහිදී අපි පළවෙනි පන්ති ප්‍රාන්තරය ගත්තොත් එහෙම 42 45 තමයි පළවෙනි පන්ති ප්‍රාන්තරය. ඒතර අපි එහි මැද අගය මේ දෙකේ එකතුව ගත්තාම 87යි. ඒ දෙකෙන් බෙදුවාම 43.5යි. දෙවෙනි පන්ති ප්‍රාන්තරයේ මේ විදියට ගත්තාම මැද එකතුව 186යි වැඩි කරාම ඊට පස්සේ මෙහි තියෙන මැද අගය ගත්තාම 46.5යි. මේ ආදී වශයෙන් මෙම සමූහිත දත්ත ව්‍යාප්තියේ මේ තියෙන පන්ති ප්‍රාන්තරවල මැද අගය අපි සොයා ගැනීම මෙහිදී සිද්ධ කරන්න ඕන. ඒ අනුව අපි මේ වගුව මේ ආකාරයෙන් පිළියෙල කරගන්න ඕනේ. ඒ අනුව අපි මේ fx නැත්තම් සංඛ්‍යාතයේ මැද අගයෙන් වැඩි කරාට පස්සේ මෙන්න මේ කියන අගයන් ටික අපිට එනවා. ඒක තමයි අපි sigma fx කියලා සලකන්නේ. මේ දත්තවල මේ තියෙන අගයන් වල එකතුව තමයි මේ 1533 කියලා සලකන්නේ. එතකොට ඒ අනුව අපේ වගුවට එහෙම නැත්නම් අපේ මේ සංඛ්‍යා ලේඛනයට එහෙම නැත්නම් අපේ මෙයට ආදේශ කරාට පස්සේ මෙන්න මේ අගයන් ටික එනවා. ඒතර ඒ අනුව අපේ සමස්ත එකතුව 1533යි. ඒ බෙදනෝ 30න් බෙදනවා. 30න් බෙදුවාම 51.1ක් අපිට මධ්‍යන්නේ එනවා මෙම සමූහිත දත්ත ව්‍යාප්තියට. මේ ආදී වශයෙන් අපිට සමූහිත දත්ත ව්‍යාප්තියේ මධ්‍යන්නය ගණනය කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම අපිට තවත් එහාට යනකොට මේව විශ්ලේෂණය තවත් එහාට යනකොට මධ්‍යන්නේ සෙවීමට තවත් සූත්‍රයක් පවතිනවා. දත්ත සංකීර්ණ වෙන්න අවස්ථාවන් වැඩි වෙන්න අපිට මෙහි තියෙන අගයන් සහ වටිනාකම් විශ්වාසවන්තකම් වැඩි කරගන්න අපිට තවත් හොඳ සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම කෙරෙහි යොමු වෙන්න සිද්ධ වෙනවා. එහිදී අපිට තවත් මේ ආකාරයෙන් අපිට මධ්‍යන්නේ සෙවීමේ හැකියාව තියෙන අපගමනයේ ඔස්සේ අපිට මෙම මධ්‍යන්නේ හොයන්න අපිට අවස්ථාව ලැබෙනවා. එතකොට අපිට ඉහත වගුව තව ටිකක් අපි ඒ හා සම්බන්ධ කරලා අපගමන අගයන් ටික එකතු කර ගැනීම සිද්ධ කරගන්නවා. ඉතින් මේ තුලින් මේ අර පෙර සඳහන් කරන ලද වගුවට වඩා තවත් එහාට ගිහිල්ලා විශ්ලේෂණ හැකියාවන් කිරීමේ හැකියාව ලැබෙනවා මේ වගුව මගින්. එතකොට මෙහිදී අපි ගැඹුරු විශ්ලේෂණයක් කිරීම සඳහා අපිට ආදේශ කරන්න තියෙන සූත්‍රයක් අපිට ලබා දීලා තියෙනවා. එතකොට මෙහිදී අපි විශේෂයෙන් ගත්තාම මෙහි තියෙන සූත්‍රය තමයි මධ්‍යන්නේ සමානයි x බිඳුව ධන සිග්මා fd වරහන් ඇතුලේ මේ දෙක ඊට පස්සේ c බෙදීම n වලින්. ඒතර මේ අනුව අපි බලන්න ඕනේ මෙම
ආදේශ කිරීම සඳහා මෙම වගුවෙන් ගත හැකි දේවල් මොනවද කියලා. ඒතර ඒ අනුව අපි ගත්තාම x bar කියලා කියන මධ්‍යන්නය ඒ වගේම තමයි උපකල්පිත මධ්‍යන්නය ඇති පන්තියේ මධ්‍යාගය. ඒතර මෙන්න මේ මධ්‍යාගය අපි හිතන විශ්වාස කරන උපකල්පනය කරන මෙන්න මේ තැන තමයි මැද ආගය තමයි මෙතන තමයි මධ්‍යන්නේ පැවතිය හැක්කේ කියලා අපි හිතනෝ විශ්වාස කරලා උපකල්පනය කරලා ඊළාට C පන්තිපාන්තරයේ පළල. ඒ වගේම තමයි F කියලා කියන්නේ සංඛ්‍යාතය, D කියලා කියන්නේ උපකල්පිත මධ්‍යන්නයට ඇති පන්තියේ සිට අපගමන කොයිතරම් ප්‍රමාණයක් අපගමන යන කොයිතරම් දුරින්ද අපගමන යන දුරින්ද පවතින්නේ ඍණ 1ද 2ද ධන 1ද ධන 2ද ධන 3ද මේ අපගමනයන් පිළිබඳව. මෙන්න මේ දත්ත ඇසුරින් ඊට පස්සේ n කියලා කියන්නේ අපේ නිරීක්ෂණ සංඛ්‍යාව. මේ ඇසුරින් අපිට හැකියාව තියෙනවා මෙන්න මේ සූත්‍රයට මේ අගයන් ටික ආදේශ කරාට පස්සේ මධ්‍යන්නය පහසුවෙන් සෙවීමේ හැකියාව පවතිනවා. ඒ තුලින් අපිට වඩාත් විධිමත් ආකාරයෙන් මේවැනි දත්ත ඔස්සේ සංඛ්‍යාත්මක වගු පිළියෙල කිරීම මගින් ඊටාම හොඳින් මධ්‍යන්නය ගණනය කළා කිසියම් දත්ත වගුවක නැත්නම් දත්ත ව්‍යාප්තියක එහි තියෙන දත්ත පිළිබඳව මනා විග්‍රහයක් සහ විශ්ලේෂණයක් කිරීමේ හැකියාව පවතිනවා. ඒ තුලින් දරුවන්ට හොඳ අවබෝධයක් ලබා දීමේ හැකියාව පවතිනවා. ඒතර සංඛ්‍යාන විද්‍යාවේදී අපි උසස් සංඛ්‍යානය මගින් භූගෝල විද්‍යාවේදී විශේෂයෙන් උසස් සංඛ්‍යාන ක්‍රම අනුගමනය කිරීම තුළින් භූගෝල විද්‍යාත්මක සංකල්ප ප්‍රායෝගික අධ්‍යයනයන් සඳහා යොමු කරලා එදිනෙදා තොරතුරු විද්‍යාත්මක දෘෂ්ටියෙන් බලලා විෂය සංකල්ප ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයට මෙන්ම රටේ සංවර්ධනයට අනිකුත් අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරගන්න මෙහෙवला ඊටාම හොඳින් විග්‍රහ කරලා රටේ සංවර්ධන කටයුතු තීරණය කරන්න ව්‍යාප්ත කරන්න ඒවට උපදෙස් දෙන්න මඟ පෙන්වන්න තිරසාර සංවර්ධනයක් සඳහා ගෙන යන්න අවශ්‍ය භූගෝලීය තොරතුරු දත්ත සම්පාදනය කරලා ඒවා විශ්ලේෂණය කරලා විවරණය කරලා මැනවින් රටට ප්‍රායෝගික වඩා වැදගත් භූගෝලීය අධ්‍යයනයන් සහ භූගෝල විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් කිසියම් රටක සංවර්ධන ව්‍යාපෘතියක් වෙනත් ව්‍යාපෘතියක් සහ ඕනෑම දෙයක් ඊටමත් විද්‍යානුකූලව ඉදිරිපත් කරන්න මෙම භූගෝල විද්‍යාව මගින් යොදා ගන්නා සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම යොදා ගැනීමේ හැකියාව පවතිනවා. අද පාඩම තුලින් අපි එවැනි දත්ත කොහොමද සංවිධානය කරන ක්‍රම පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරා. අපි විවිධ මාත පන්තිය, මාතය, මධ්‍යස්ථය, මධ්‍යන්නේ වැනි ක්‍රම මගින් සමූහිත සහ අසමූහිත දත්ත ව්‍යාප්තීන් මගින් කොහොමද ඒවා විශ්ලේෂණය කරන්නේ, විවරණය කරන ආකාරයන් පිළිබඳව අපි අද දිනේ සාකච්ඡා කරා. ඒ තුලින් මම හිතන්නේ ඔබට හොඳ භූගෝල විද්‍යාත්මක දැනුමක් සහ භූගෝල විද්‍යාව ප්‍රායෝගික ව්‍යවහාරයන් වලට යොදාගන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳ සංශ්ලේෂණාත්මක සහ විශ්ලේෂණාත්මක අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අපි තවත් දිනයක මේ හා සම්බන්ධව සාකච්ඡා කරමු. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.